ආදරණීය දරුවනේ ජීව විද්‍යාව 9 වන ඒකකය ශුද්‍ර ජීව විද්‍යාව. මේ ශුද්‍ර ජීව විද්‍යාවේ 3 වන පාඩම් මාලාව තමයි කර්මාන්ත හා සම්බන්ධව ශුද්‍ර ජීවීන්ගේ භාවිතය. මේ පාඩමේ සිද්ධාන්තමය කාරණා සියල්ලම මේ වන විට අපි ආවරණය කළ අවසන්. ඉතින් අද මේ සූදානම් වෙන්නේ මෙහි ප්‍රශ්නාවලිය සාකච්ඡා කරන්න. මේ ප්‍රශ්නාවලියේදී ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියෙනවා අපිට කතා කරන්න. ඒවට ලියන පිළිතුරුත් ටිකක් සාමාන්‍ය ප්‍රශ්න වලට වඩා සවිස්තරාත්මක පිළිතුරු ලියන්නයි තියෙන්නේ. ඉතින් ඒ යටතේ අපිට පළවෙනි ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන් කර්මාන්ත හා සම්බන්ධව රසායනික ක්‍රියාවලි වලට වඩා ශුද්ධ ජීවී ක්‍රියාවලි භාවිතයේ ඇති වාසි මොනවද? දැන් එකින් එක අපිට කතා කර කර මේකට පිළිතුරු ලියන්න පුළුවන්. රසායනික ක්‍රියාවලි වලට වඩා ශුද්ධ ජීවීන්ව මේ කර්මාන්ත වලට නැත්නම් ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාවලි කර්මාන්ත වලට භාවිතයේ තියෙන වාසි මොනවද කියන. පළවෙනිම වාසිය තමයි මේ ශුද්ධ ජීවීන්ට සරල පෝෂණ අවශ්‍යතා හොඳටම ප්‍රමාණවත්. ඒ අයගේ පෝෂණ අවශ්‍යතා අති විශාල පරාසයක පවතින ඒවා නෙමෙයි. ඊටාම සරල පෝෂක අවශ්‍යතා මත ඒ අයට ඒ අයගේ කාර්යයන් ඉෂ්ට කරන්න පුළුවන්. ඒ නිසා සරල පෝෂණ අවශ්‍යතා ප්‍රමාණවත් වීම කියන එක අපිට මූලිකවම ගන්න පුළුවන් කාරණාවක්. ඒ වගේම අපි දන්නවා ශුද්ධ ජීවීන්ගේ වර්ධන වේගය ගොඩක් වැඩි. වර්ධන වේගය අධිකයි. ඒ නිසා අධික වර්ධන වේගයක් තියෙනවා නම් ඊටාම ඉක්මනින් තමන්ගේ ක්‍රියාවලිය සිද්ධ කරලා නිෂ්පාදනය ලබා දීමේ හැකියාවක් තියෙනවා. අධික වර්ධන වේගය නිසා කෙටි කාලයක් තුලදී නිෂ්පාදන ලබා දීමේ හැකියාවක් ශුද්ධ ජීවීන්ට තියෙනවා. ඒ වගේම ඊටාම ලාභදායී උපස්තර අපිට ලොකු වියදමක් යන්නේ නැති සමහර වෙලාවට අපි අපතේ දමන උපස්තර තියෙන්න පුළුවන් සංයෝග ඒව මත යැපිලා වාණිජමය වශයෙන් වඩාත් වාසිදායක අන්තඵල ප්‍රතිඵල නිපදවන හැකියාව ශුද්ධ ජීවීන්ට තියෙනවා. ලාභදායී උපස්තර මත ක්‍රියා කරලා වැදගත් අන්තඵල වටිනා වාණිජමය වශයෙන් වටිනා අන්තඵල නිපදවන්න මේ ශුද්ධ ජීවීන්ට හැකියාවක් තියෙනවා. හරි. ඒ නිසා අපිට කියන්න පුළුවන් ලාභදායී උපස්තර වඩාත් කාර්යක්ෂම ලෙස පරිවර්තනය කිරීමේ හැකියාවක් තියෙනවා කියන්නත් පුළුවන්. ඒ වගේම දැන් ශුද්ධ ජීවීන් යැපෙන්නේ දරුවනේ එකම උපස්තරයක් මත නෙමෙයි. යම් ශුද්ධ ජීවියෙක්ට තමන්ගේ ශුද්ධ ජීවී ක්‍රියාවලිය සිදු කිරීම සඳහා ඒ ක්‍රියාවලිය ඉෂ්ට සිද්ධ කිරීම සඳහා තමන්ට පුළුවන් විවිධාකාර උපස්තර ගණනාවක් මත යැපෙන්න. ඒ ඕනම උපස්තරයක් මත යැපිලා අවසානයේදී එකම අන්තඵලය ලබා දෙන්න හැකියාවක් තියෙනවා. එතකොට විවිධ පරාසයක උපස්තර මත ක්‍රියා කිරීමේ හැකියාවක් මේ ශුද්ධ ජීවීන්ට තියෙනවා. මේ ප්‍රධාන කාරණා හතරක්ම අපි සාකච්ඡා කළා. තව කාරණා ගණනාවක් තියෙනවා. අපි මේ ප්‍රධාන කාරණා හතර ඉස්සෙල්ලම ලියලෙමු. බලන්න. පළවෙනිම කාරණාව තමයි ශුද්ධ ජීවීන්ගේ පෝෂණ අවශ්‍යතා සරල ප්‍රමාණවත් වීම. ශුද්ධ ජීවීන්ගේ පෝෂණ අවශ්‍යතා සරලයි ඒ වගේම ප්‍රමාණවත්. දෙවැන්න අධික වර්ධන වේගයක් පවතින නිසා. අධික වර්ධන වේගයක් පවතින නිසා නිෂ්පාදනය නැත්නම් අන්තඵලය කෙටි කාලයක් තුලදී ලබා ගත හැකි වීම. තුන්වෙනි එක මොකද්ද තුන්වෙනි එක? අපිට කියන්න පුළුවන් ලාභදායී උපස්තර මත ක්‍රියා කරලා වාණිජමය වශයෙන් වැදගත් අන්තඵල නිපදවන්න හැකියාවක් තියෙනවා. ලාභදායී උපස්තර මත ක්‍රියා කර
වාණිජමය ලෙස වැදගත් අන්තඵල නැත්නම් නිෂ්පාදන ලබා දීම. හතරවෙනි කාරණාව බලන්න. ඒ තමයි විවිධ පරිවෘත්තික උපස්තර ගණනාවක් මත ක්‍රියා කිරීමට හැකිවීම. විවිධ පරිවෘත්තික උපස්තර ගණනාවක් මත ක්‍රියා කළ හැකිවීම. ක්‍රියා කළ හැකිවීම. තොර බලන්න මූලික කාරණා හතරක් ලිව්වා. ශුද්‍ර ජීවීන්ගේ පෝෂණ අවශ්‍යතා සරල සහ ප්‍රමාණවත් වීම. ඒ වගේම අධික වර්ධන වේගයක් පවතින නිසා නිෂ්පාදනයේ නැත්තම් අන්තඵලයේ කෙටි කාලයක් තුලදී ලබාගත හැකිවීම. ලාභදායී උපස්තර මත ක්‍රියා කරලා වාණිජමය වශයෙන් වැදගත් අන්තඵල නැත්තම් නිෂ්පාදන ලබා දීම. ඒ වගේම විවිධ පරිවෘත්තික උපස්තර ගණනාවක් මත ක්‍රියා කළ හැකිවීම. විවිධ පරිවෘත්තික උපස්තර ගණනාවක් මත ක්‍රියා කළ හැකිවීම. මෙන්න මේව තමයි ප්‍රධාන වශයෙන්ම රසායනික ක්‍රියාවලි වලට වඩා ශුද්ධ ජීවී ක්‍රියාවලි භාවිතයෙන් අපිට ලබා ගන්න පුළුවන් වාසි. ඒ වගේම පස්වෙනි කාරණාව විදිහට අපිට කියන්න පුළුවන් අපේක්ෂිත අන්තඵල ලබා ගැනීම සඳහා මේ අයගේ වර්ධන තත්වයන් අපිට මොනවා කරන්න පුළුවන්ද? පාලනය කරන්න පුළුවන්. හරි? අපේක්ෂිත අන්තඵල අපිට ගන්න නම් අපිට පුළුවන් මේ අයගේ වර්ධන තත්වය අපිට අවශ්‍ය විදිහට පාලනය කරන්න. ඒකත් අපිට ලියන්න පුළුවන්. අපේක්ෂිත අන්තඵල ලබා ගැනීම සඳහා ශුද්‍ර ජීවීන්ගේ වර්ධන තත්ත්ව පාලනය කළ හැකිවීම. ඒ වගේම මේ සාම්ප්‍රදායික කාර්මික ක්‍රම සමග සසඳන විට ශුද්ධ ජීවීන් භාවිතයේදී සාපේක්ෂව අඩු ශක්තියක්, පීඩනයක් සහ උෂ්ණත්වයක් භාවිතා වීම. ඒකත් අපිට ලියන්න පුළුවන් මෙතෙන්ට වාසියක්. සාම්ප්‍රදායික කාර්මික ක්‍රමත් එක්ක සංසන්දනය කරනකොට ශුද්ධ ජීවීන් භාවිතයේදී අවශ්‍ය වෙන්නේ අඩු උෂ්ණත්වයක්, අඩු පීඩන, අඩු ශක්ති ප්‍රමාණයක්. අපි ලියමු 6 වෙනි කාරණාවට. සාම්ප්‍රදායික කාර්මික ක්‍රම හා සැසඳීමේදී ශුද්ධ ජීවීන් සඳහා අවශ්‍ය වන්නේ අඩු ශක්තියක්, අඩු උෂ්ණත්ව සහ අඩු පීඩනයකි. අඩු උෂ්ණත්ව සහ අඩු පීඩනයකි. ඒ වගේම දරුවනේ මේ සාම්ප්‍රදායික කාර්මික ක්‍රම සමග සංසන්දනය කරනකොට ශුද්ධ ජීවීන් භාවිතයේදී ලබා දෙන අස්වැන්නේ සුවිශේෂී භාවයෙන් සහ අස්වැන්නේ ප්‍රමාණයෙන් ගොඩක් ඉහළයි. ඒකත් අපිට ලියන්න පුළුවන්. සාම්ප්‍රදායික කාර්මික ක්‍රම හා සැසඳීමේදී ශුද්ධ ජීවීන් මගින් ලබා දෙන අස්වැන්න ශුද්‍රජීන් මගින් ලබා දෙන අස්වැන්න සාපේක්ෂව
සුවිශේෂී භාවයෙන් හා ප්‍රමාණයෙන් ඉහළවීම සුවිශේෂී භාවයෙන් සහ ප්‍රමාණයෙන් ඉහළයි. සාම්ප්‍රදායික කාර්මික ක්‍රම සමග සංසන්ධනය කරනකොට ශුද්‍ර ජීවීන් මගින් ලබා දෙන අස්වැන්න සුවිශේෂී භාවයෙන්ුත් වැඩි, ඒ වගේම ප්‍රමාණයෙන්ුත් ඉහළයි. ඒ වගේම උසස් තත්ත්වයේ අස්වැන්නක් ලබා ගැනීම සඳහා අපට අවශ්‍ය නම් ශුද්ධ ජීවීන්ව ප්‍රවේණිකව විකරණය කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒක තමයි 8 වෙනි වාසිය. උසස් තත්ත්වයේ අස්වැන්නක් ලැබීමට, අස්වැන්න ලබා ගැනීමට ප්‍රවේණිකව විකරණය කළ ශුද්ධ ජීවීන් භාවිතා කළ හැකිය. ඒ අනුව අපිට මෙන්න මේ ප්‍රධාන වාසි 8 සලකා බලන්න පුළුවන් දරුවෝ රසායනික ක්‍රියාවලි වලට වඩා ශුද්ධ ජීවී ක්‍රියාවලි භාවිතයේ තියෙන වාසි විදිහටයි අපි ඒවා සලකන්නේ. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයට දැන් යොමු වෙමු. දරුවනේ අපි දෙවෙනි ප්‍රශ්නයට යොමු වෙමු. ඒ තමයි කර්මාන්ත ශුද්ධ ජීව විද්‍යාව යනු කුමක්ද? හොඳ ප්‍රශ්නයක් මේක. දැන් විශේෂයෙන්ම ශුද්ධ ජීවීන් සහ ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලි භාවිතයෙන් වාණිජමය වැදගත් නිෂ්පාදන මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම තමයි අපි කියන්නේ මොකක් කියලාද? කර්මාන්ත ශුද්ධ ජීව විද්‍යාව නැත්නම් කාර්මික ශුද්ධ ජීව විද්‍යාව කියලා. ඉතින් මේක පාඩම් කරගන්න ඕන අර්ථ දැක්වීම. බලන්න. ශුද්ධ ජීවීන් හා ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලිය භාවිතයෙන් ශුද්ධ ජීවීන් හා ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලි භාවිතයෙන් වාණිජමය වැදගත් නිෂ්පාදන මහා පරිමාණයෙන් නිපදවීම. මේක තමයි කර්මාන්ත ශුද්ධ ජීව විද්‍යාව කියන්නේ. ශුද්ධ ජීවීන් සහ ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලි භාවිතයෙන් වාණිජමය වැදගත් නිෂ්පාදන මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම තමයි කර්මාන්ත ශුද්ධ ජීව විද්‍යාව කියලා අදහස් කරන්නේ. එමනම් දරුවෝ මේක අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕනේ. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු වෙමු. බලන්න දරුවෝ තුන්වෙනි ප්‍රශ්නේ. තනිසෛලික ප්‍රෝටීන පිළිබඳ විස්තර කරන්න. තනිසෛලික ප්‍රෝටීන. දැන් ආහාර පරිපූරක වශයෙන් මහා පරිමාණයෙන් වගා කරන ප්‍රෝටීන බහුල තනිසෛල තමයි අපි තනිසෛලික ප්‍රෝටීන කියලා කියන්නේ. ආහාර පරිපූරක නැත්නම් අපි කියනවා ෆුඩ් සප්ලිමන්ට් කියලා. ආහාර පරිපූරක නිපදවීමට මහා පරිමාණයෙන් භාවිතා කරනු ලබන ප්‍රෝටීන බහුල තනිසෛල තමයි මේ තනිසෛලික ප්‍රෝටීන කියන්නේ. දැන් ඊස්ට් ඊළාට ස්පිරුලයිනා ඒ වගේම ක්ලෝරෙල්ලා විශේෂ මේ සඳහා හොඳම උදාහරණ වෙනවා. එහෙනම් අපිට පුළුවන් මේ පිළිතුර සටහන් කරන්න. හරි? ලියමු අපි. ආහාර පරිපූරක ලෙස මහා පරිමාණයෙන් වගා කරනු ලබන ප්‍රෝටීන බහුල තනිසෛල. ඒවට තමයි තනිසෛලික ප්‍රෝටීන කියන්නේ. ආහාර පරිපූරක ලෙස මහා පරිමාණයෙන් වගා කරනු ලබන ප්‍රෝටීන බහුල තනිසෛල ඒව තමයි තනිසෛලික ප්‍රෝටීන කියන්නේ. දැන් මෙතෙන්ට උදාහරණ විදිහට ඊස්ට්, ස්පිරුලයිනා, ක්ලෝරෙල්ලා විශේෂ ගන්න පුළුවන්. මේ සඳහා නිදසුන් ලෙස
ඊස්ට් ස්පිරුලයින අපි විද්‍යාත්මක නම ලිව්වොත් හා ක්ලෝරෙල්ලා විශේෂ දැක්විය හැකිය ඔන්න ඔය විදිහට තමයි අපි තුන්වෙනි ප්‍රශ්නේ අවසන් වෙන්නේ. ආහාර පරිපූරක ලෙස මහ පරිමාණයෙන් වගා කරන ප්‍රෝටීන බහුල තනි සෛල තමයි තනි සෛලික ප්‍රෝටීන කියන්නේ. උදාහරණ ඊස්ට්, ක්ලෝරෙල්ලා, ස්පිරුලයිනා ගන්න පුළුවන්. අපිට එහෙමනම් දරුවනේ හතරවෙනි ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. අපි හතරවෙනි ප්‍රශ්නයට යොමු වෙමු. ඒ තමයි දරුවනේ මධ්‍යසාර සහ මධ්‍යසාරික පාන නිපදවීම පිළිබඳ විස්තර කරන්න. දැන් මේ මධ්‍යසාර විදිහට අපි විවිධ නිෂ්පාදන ගණනාවක් අපිට අහන්න දකින්න ලැබෙනවා. මොනවද? දැන් අපි ගත්තොත් රා, සාකේ, වයින්, බියර්, මේ බීර කියන්නේ බියර් වලට, හරි, අරක්කු යනාදී ලෙස මධ්‍යසාරීය නිෂ්පාදන ගණනාවක් ඇත. රා, සාකේ, වයින්, බියර්, අරක්කු මේ වගේ යනාදී ලෙස මධ්‍යසාර නිෂ්පාදන දරුවනේ ගණනාවක් තියෙනවා. මේ මධ්‍යසාර නිෂ්පාදන නිපදවන්න උපස්තරයේ විදිහට ගන්නේ සීනි අඩංගු උපස්තර. හරි, අපිට ඒක ලියන්න පුළුවන්. සීනි අඩංගු උපස්තර මධ්‍යසාර නිපදවීමට භාවිතා වේ. සීනි අඩංගු උපස්තර මධ්‍යසාර නිපදවන්න භාවිතා කරනවා. ඒ වගේම මේ ක්‍රියාවලියේදී පැසීමක් සිද්ධ වෙනවා. මේ පැසීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ ඊස්ට් හෙවත් සැකරොමයිසස් සෙරවිසියේ කියන ශුද්ධ ජීවිය. මෙහිදී සීනි අඩංගු උපස්තර ඊස්ට් හෙවත් සැකරොමයිසස් සෙරවිසියේ මගින් පැසීමට ලක් කරයි. දැන් දරුවෝ අපිට ඒ සමීකරණය ලියන්න පුළුවන්. මේ පැසීමේ ක්‍රියාවලියට අදාළ සමීකරණ අපි වෙන පාටකින් ලියමු. දැන් සීනි සහිත උපස්තර නම් විශේෂයෙන්ම තියෙන සංඝටකය තමයි මේ ග්ලූකෝස්. දැන් මේ ග්ලූකෝස් මත ක්‍රියාත්මක වෙනවා මේ සැකරොමයිසස්ලා. ක්‍රියාත්මක වෙනවා. ලබා දෙනවා එතනෝල් අණු 2යි කාබන් ඩයොක්සයිඩ් අණු 2යි. කාබන් ඩයොක්සයිඩ් අණු 2යි. මෙන්න මේ තමයි එතනෝල්. මේ තමයි මධ්‍යසාර කියන්නේ මෙයාට. මේක තමයි සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. මේ ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ප්‍රතිඵල දෙකක් තියෙනවා. එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් ලැබෙනවා. එතකොට මධ්‍යසාර පැසීමේ ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ ග්ලූකෝස් වගේ උපස්තර, සීනිමේ උපස්තර, ඒව මත සැකරොමයිසස් සෙරවිසිය කියන ශුද්ධ ජීවිය, අතර මේ දිලීරයක්, එයා ක්‍රියාත්මක වෙලා
මේ පැසීමේ ක්‍රියාවලිය හරහා එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් ලබා දෙනවා. එතකොට මධ්‍යසාර නිෂ්පාදනයට අදාළ මූලික සමීකරණය තමයි මේ දැක්වෙන්නේ. දැන් දරුවෝ මේ ගෝලීය වශයෙන් ඒ කියන්නේ සමස්ත පෘථිවියේ මේ කර්මාන්තය සිදු කරද්දී විශේෂයෙන්ම පැසීම මගින් 70%ක් විතරම මධ්‍යසාර නිෂ්පාදනය කරන්නේ මේ පැසීමේ ක්‍රියාවලිය මගින්. දැන් විශේෂයෙන්ම පැසීමේ ක්‍රියාවලියට යොදා ගන්න අමුද්‍රව්‍යයක් තමයි මේ උක් ගසේ උක්යුෂවල තියෙන සුක්‍රෝස්. ඒක බහුලවම පැසීමට යොදා ගන්න උපස්තරයක් විදිහට ක්‍රියා කරනවා. මීට අමතරව සීනිමේ උපස්තර වගේම කිරි නිෂ්පාදන වලට අදාළ ද්‍රව්‍යත් යොදා ගන්න පුළුවන් මේ පැසීමේ ක්‍රියාවලිය සඳහා. අපිට ඒකත් එකතු කරන්න පුළුවන්. ගෝලීය මධ්‍යසාර නිෂ්පාදනයේ 70%ක් පමණ පැසීම මගින් සිදුවේ. පැසීම මගින් සිදුවේ. උක්යුෂවල සුක්‍රෝස් මෙහිදී යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යයි. ප්‍රධානම අමුද්‍රව්‍යයකි. ප්‍රධානම අමුද්‍රව්‍යයක් තමයි මේ සුක්‍රෝස් කියන්නේ. පැහැදිලිද? මීට අමතරව සරල සීනි වගේම අර කලින් කිව්වා වගේම කිරි නිෂ්පාදනයේ අපද්‍රව්‍යත් අපිට උපස්තර විදිහට භාවිතා කරන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම දරුවනේ අපි සැලකුවොත් බියර් නැත්තම් බීර නිෂ්පාදනයේදී ධාන්‍ය වල තියෙන මේ මෝල්ට් කියන උපස්තරය තමයි අපි යොදාගන්නේ. ඒ වගේම වයින් නිෂ්පාදනයේදී ප්‍රධාන වශයෙන්ම මිදි සහ වෙනත් සුදුසු පළතුරු වර්ග තමයි අපි යොදාගන්නේ උපස්තරයේ විදිහට. ඒ වගේම අපි රා වගේ මධ්‍යසාර නිෂ්පාදනයක් ගත්තොත් විශේෂයෙන්ම පොල් තල් වගේ තාල කුලයට අයත් ශාකවල ඒ ෆ්ලෝයම යුෂ යොදා ගන්නවා මේ නිෂ්පාදන ඉටු කිරීම සඳහා. ඒ ගැනත් ඔබ අවබෝධයක් තිබිය යුතුයි. අපි ලියමු මීට අමතරව සරල සීනි හා කිරි නිෂ්පාදන අපද්‍රව්‍යද යොදා ගනී. කිරි නිෂ්පාදන අපද්‍රව්‍යත් යොදා ගන්නවා. දැන් අර විවිධ මධ්‍යසාර නිෂ්පාදන උපස්තර ගැනත් අපි සඳහන් කරමු. බලන්න. අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපි වෙන පාටකින් ලියමු දරුවෝ. බියර්. දැන් බියර් නිෂ්පාදනය කරන්න අපි යොදාගන්නේ මොනවද? ධාන්‍යවල මෝල්ට් පැසීම සිදු කරලා තමයි බියර් නිෂ්පාදනය කරන්නේ. ධාන්‍යවල මෝල්ට් පැසීමෙන්. ඊළඟට අපි ගත්තොත් රා වගේ දෙයක්. දැන් රා නිෂ්පාදනය කරන්නේ පොල් තල් වගේ තාල කුලයට අයිති ශාකවල ෆ්ලෝයම යුෂ පැසීම මගින්. පොල් තල් වැනි තාල වර්ගයේ ශාකවල යුෂ ෆ්ලෝයම යුෂ තමයි මෙතන යුෂ කියලා අදහස් කරන්නේ. යුෂයේ පැසීමෙන්. ඊළඟට වයින් නිෂ්පාදනයට යොදාගන්න ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි මිදි සහ වෙනත් සුදුසු පළතුරු පැසීමෙන්. දැන් තැඹිලි වලිනුත් වයින් හදන්න පුළුවන්. ඒ වගේ විවිධ පළතුරු යොදා ගන්න පුළුවන්. ඒ වගේම අවසාන වශයෙන් අරක්කු. මේ අරක්කු නිෂ්පාදනය කරන්න යොදාගන්නේ විශේෂයෙන්ම පොල් සහ උක්යුෂ පැසීමෙන් තමයි යොදාගන්නේ.
ඉතින් දරුවනේ අපි අංග සම්පූර්ණ පිළිතුරක් ගොඩ නැගුවා මධ්‍යසාර සහ මධ්‍යසාරීය නිෂ්පාදන වලට ශුද්ධ ජීවීන්ගේ දායකත්වය ගැන. විශේෂයෙන් මෙතනදී අපි සඳහන් කරන්න ඕනේ රා, සාකේ, වයින්, බියර්, අරක්කු මේ වගේ විවිධ මධ්‍යසාර නිෂ්පාදන ගණනාවක් අපිට වෙළඳ පොලේ දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම සීනි අඩංගු උපස්තර තමයි පැසීමේ ක්‍රියාවලියකට ලක් කරලා මධ්‍යසාර නිෂ්පාදනය කරන්නේ. මෙතෙන්දී යොදා ගන්න ප්‍රධානම ශුද්ධ ජීවිය තමයි ඊස්ට් හෙවත් සැකරොමයිසස් සෙරවිසියේ. එයාට පුළුවන් මේ වගේ ග්ලූකෝස් වගේ උපස්තර නැත්නම් සරල සීනි වගේ උපස්තර මත ක්‍රියාත්මක වෙලා එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් ලබා දෙන්න. ඒක තමයි මේ පැසීමේ ක්‍රියාවලියදී සිද්ධ වෙන්නේ. එතකොට ගෝලීය මධ්‍යසාරීය නිෂ්පාදනයෙන් 70%කට වඩා පැසීමේ ක්‍රියාවලිය මගින් තමයි නිෂ්පාදනය කරන්නේ. විශේෂයෙන්ම උක්කුෂවල තියෙන සුක්‍රෝස් ප්‍රධානම උපස්තරයක් විදිහට නැත්නම් ප්‍රධාන අමුද්‍රව්‍යයක් විදිහට මධ්‍යසාර නිෂ්පාදනයේදී අපිට භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව සරල සීනි ඒ වගේම කිරි නිෂ්පාදන ආශ්‍රිත අපද්‍රව්‍යත් මේ ක්‍රියාවලියට යොදා ගන්න හැකියාවක් තියෙනවා. උදාහරණ කීපයක් අවසානයේදී මම එකතු කරා. දැන් බියර් නිෂ්පාදනය කරන්න ධාන්‍ය වල මෝල්ට් පැසීම තමයි සිදු කරන්න ඕනේ. ඒ වගේම රා නිෂ්පාදනය කරන්න පොල් තල් වගේ තාල කුලයට අයිති ශාකවල ෆ්ලෝයම යුෂ පැසීමෙන් තමයි ඒවා නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම අපි ගත්තොත් වයින් වගේ දේවල් මිදි සහ වෙනත් සුදුසු පළතුරු වල යුෂ පැසීමට ලක් කරලා තමයි වයින් නිෂ්පාදනය කරන්නේ. අරක්කු කියන නිෂ්පාදනය ලබා ගන්න නම් අපිට පොල් ඒ වගේම උක්යුෂ මේවා පැසීමට ලක් කරලා අරක්කු නිෂ්පාදනය කරන්නත් හැකියාවක් තියෙනවා. මේ ගැන තමයි අපි සාකච්ඡා කළේ. එබැවින් දරුවනේ අපි ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු. දරුවනේ පස්වෙනි ප්‍රශ්නෙට අපි යොමු වෙමු. විනාකිරි නිෂ්පාදනය පිළිබඳ විස්තර කරන්න. හරි. දරුවනේ විනාකිරි නිෂ්පාදනයේ පියවර දෙකකින් සිද්ධ වෙනවා. පළවෙනි එක තමයි මධ්‍යසාර පැසීම. දෙවෙනි එක ඇසිටික් අම්ල පැසීම. මේ ක්‍රියාවලි දෙකම එකතු වෙලා තමයි විනාකිරි නිෂ්පාදනය කරන්නේ. අපි ලියමු. පියවර දෙකකින් සිදුවේ. දැන් පළවෙනි පියවර මධ්‍යසාර පැසීම. පළවෙනි පියවර තමයි මධ්‍යසාර පැසීම. දැන් මධ්‍යසාර පැසීම ගැන මොකක්ද අපිට කියන්න තියෙන්නේ? අපි මේ වෙන විට ඉගෙන ගත්තා. හරි. විශේෂයෙන්ම සීනිමේ උපස්තර අපිට ගන්න පුළුවන් ධාන්‍යවල මෝල්ට්, ඒ වගේම උක්යුෂ, හරි. ඒ වගේම පොල් යුෂ මේ වගේ දේවල් අපිට යොදාගෙන ඒ වගේම අපිට මිදි වගේ දෙයක් වයින් හදනවා නම් මේ වගේ උපස්තර යොදාගෙන අපිට පුළුවන් ඒවා සැක්‍රොමයිසස් සෙරවිසියේ මගින් පැසීමට ලක් කරලා එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් බවට පත් කරන්න. එතනදී එතනෝල් තමයි අපි මෙතන මධ්‍යසාර කියලා අදහස් කරන්නේ. ඒ එතනෝල් පැසීමක් සිද්ධ වෙනවා. ඒක තමයි පළවෙනි පියවර විදිහට අපිට දක්වන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට අපිට ගන්න පුළුවන් මෙහෙම සීනිමය උපස්තර ලෙස ධාන්‍යවල මෝල්ට් පොල් යුෂ ඒ වගේම අපිට ගන්න පුළුවන් පළතුරු යුෂ ඒ වගේම සුක්‍රෝස් යොදාගෙන සැකරොමයිසස් සෙරවිසියේ මගින් එම උපස්තර පැසීමට ලක් කර එතනෝල් හා CO2 ප්‍රතිඵල වේ. ඒක අපිට සමීකරණකින් ඉදිරිපත් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. සැක්‍රොමයිසස් තමයි මේ වැඩේ කරන්නේ. ලබා දෙන්නේ
එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ්. දැන් දෙවනි පියවර තමයි ඇසිටික් අම්ල පැසීම. ඒ දෙවනි පියවරේදී සිද්ධ වෙන්නේ මේ ලැබෙන එතනෝල් අපිට පුළුවන් ඇසිටෝබැක්ටර්, ග්ලූකොනෝබැක්ටර් වගේ බැක්ටීරියාවන් හරහා ඒ බැක්ටීරියාවන් මගින් ඇසිටික් අම්ලයේ බවට පත් කරන්න පුළුවන්. ඇසිටික් අම්ලයේ බවට පත් කරන්න පුළුවන්. දැන් දරුවනේ දෙවන පියවර විදිහට අපිට කියන්න පුළුවන් ඇසිටික් අම්ල පැසීම. දෙවන පියවර ඇසිටික් අම්ල පැසීම. දැන් මෙතනදී මොකද්ද වෙන්නේ? මෙතනදී සිද්ධ වෙන්නේ මේ මධ්‍යසාර පැසීමෙන් ලැබිච්ච ඉතනෝල් අසම්පූර්ණ ලෙස ඔක්සිකරණය වීමක් සිද්ධ වෙනවා. මේක අතිශයින්ම ස්වායු තත්ත්වයටතේ සිද්ධ වෙන්නේ. මේ සඳහා ග්ලූකොනෝබැක්ටර්, ඇසිටෝබැක්ටර් වගේ බැක්ටීරියා විශේෂ දායක වෙනවා. හරි. අපි ලියමු. මෙහිදී එතනෝල් මධ්‍යසාර පැසීමෙන් ලැබෙන එතනෝල් අසම්පූර්ණ ලෙස ඔක්සිකරණයෙන් ඇසිටික් අම්ලය නිපදවයි. ඇසිටික් අම්ලය නිපදවයි. මෙය අතිශයින්ම ස්වායු ක්‍රියාවලියකි. මේ සඳහා ඇසිටෝබැක්ටර්, ග්ලූකොනෝබැක්ටර්, වැනි බැක්ටීරියා දායක වේ. අපිට දරුවෝ මේකටත් සමීකරණයක් ලියන්න පුළුවන්. අපි සමීකරණය ලියමු. මෙන්න එතනෝල් තියෙනවා. ස්වායු තත්ත්වය යටතේ ප්‍රතික්‍රියාවට ලක් වෙන්නේ. අපිට එක බැක්ටීරියා කාණ්ඩයක් ලියන්න පුළුවන්. අපි ඇසිටෝබැක්ටර් ලියමු. ප්‍රතිඵල විදිහට අපිට මොනවද ලැබෙන්නේ? ඇසිටික් අම්ලය, ධන ජලය. මෙන්න අපිට ලැබෙන ප්‍රතිඵලය. මේ තමයි විනාකිරි නිෂ්පාදනය. එහෙමනම් දරුවෝ අපිට ඊළඟ ප්‍රශ්නෙට යමු වෙන්න පුළුවන්. අපි 6 වෙනි ප්‍රශ්නෙට යමු. බලන්න 6 වෙනි ප්‍රශ්නේ කිරි නිෂ්පාදනය පිළිබඳ විස්තර කරන්න. දරුවනේ කිරි නිෂ්පාදන ක්‍රියාවලියේදීත් අපි සිද්ධ කරන්නේ පැසීමේ ක්‍රියාවලියක්ම තමයි. කිරි පැසීමට ලක් කරලා තමයි කිරි නිෂ්පාදන අපි ලබා ගන්නේ. මෙතනදී විශේෂයෙන්ම මතක තියාගන්න ඕන කාරණාවක් තමයි මේ කිරි නිෂ්පාදන ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ කිරිවල තියෙන ලැක්ටෝස් ලැක්ටික් අම්ලයේ බවට පත්වීම. ඉතින් මේ ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා සුවිශේෂී බැක්ටීරියා කාණ්ඩ කීපයක් ඉන්නවා. ඔවුන්ට පොදුවේ කියන්නේ ලැක්ටික් අම්ල බැක්ටීරියා කියලා. මොකද ඔවුන්ට ලැක්ටෝස්ව ලැක්ටික් අම්ලයේ බවට පැසීමට ලක් කරන්නට හැකියාවක් තියෙනවා. දැන් විශේෂයෙන්ම පැස්ටරීකරණයේදී කිරිවල ඉන්න ශුද්ධ ජීවීන්ව මරා දමන නිසා නැවත කිරි නිෂ්පාදන සකස් කරනකොට මේ ශුද්ධ ජීවීන්ව එකතු කිරීමක් සිද්ධ කරන්න වෙනවා. අපි ලියමු ආරම්භයක් විදිහට කිරි පැසීමට ලක් කර කිරි නිෂ්පාදන ලබා ගනී. දැන් මෙතනදී සිද්ධ වෙන මූලධර්මය තමයි කිරිවල තියෙන ලැක්ටෝස් ලැක්ටික් අම්ලයේ බවට පත්වීමක් සිද්ධ වෙනවා. කිරිවල වූ ලැක්ටෝස් පැසීමට ලක් වී ලැක්ටික් අම්ලයේ බවට පත්වේ.
ලැක්ටික් අම්ලය බවට පත්වේ. මේ සඳහා ලැක්ටික් අම්ල බැක්ටීරියා දායක වේ. ලැක්ටික් අම්ල බැක්ටීරියා තමයි මේ ක්‍රියාවලිය සඳහා දරුවනේ ප්‍රධාන වශයෙන්ම දායක වෙන්නේ. දරුවනේ දැන් කිරිවල තියෙන ලැක්ටෝස් සීනි පැසීමට ලක් කරලා යෝගට් ඒ වගේම මුදෝපු කිරි නිෂ්පාදන ශ්‍රී ලංකාවේ සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලිය සඳහා විශේෂයෙන්ම මේ ලැක්ටෝස් පැසීම සිදු කරන ලැක්ටික් අම්ල පැසීමට දායක වන මිශ්‍ර ශුද්ධජීවී ගහනයක් දායක වෙනවා. මෙතන මිශ්‍ර කියලා අදහස් කරේ කාණ්ඩ කීපයක්ම දායකත්වයෙන් සහයෝගයෙන් තමයි මේ වැඩේ වෙන්නේ. බැක්ටීරියා කාණ්ඩම තුනක් ඉන්නවා. එකක් තමයි ලැක්ටෝකොකස් ලැක්ටිස්. හරි? ඒ වගේම අපිට ගන්න පුළුවන් ලැක්ටෝබැසිලස් බුල්ගරිකස්. ඒ වගේම ස්ට්‍රෙප්ටෝකොකස් තර්මොෆිලස්. ඒ අය යොදාගෙන මේ කිරිවල ලැක්ටෝස් සීනි පැසීමට ලක් කරලා අපිට යෝගට් නිෂ්පාදන ක්‍රියාවලි වලට භාවිතා කරන්න පුළුවන්. හරි. අපි ලියමු. කිරිවල වූ ලැක්ටෝස් සීනි මෙන්න මේ ශුද්ධජීවී කාණ්ඩ ටික අපි වෙන පාටකින් ඒගොල්ලන්ව ලියාගමු. ලැක්ටෝබැසිලස් බුල්ගරිකස් ලැක්ටෝකොකස් ලැක්ටිස් හා ස්ට්‍රෙප්ටෝකොකස් තර්මොෆිලස් යන මිශ්‍ර ශුද්ධජීවී ගහන මගින් පැසීමට ලක් කර යෝගට් මුදවපු කිරි නිපදවයි. මේ බලන්න එතකොට කිරිවල තියෙන ලැක්ටෝස් සීනි ලැක්ටෝබැසිලස් බුල්ගරිකස් ලැක්ටෝකොකස් ලැක්ටිස් හා ස්ට්‍රෙප්ටෝකොකස් තර්මොෆිලස් කියන මිශ්‍ර ශුද්ධජීවී ගහන මගින් පැසීමට ලක් කරලා යෝගට් ඒ වගේම මුදෝපු කිරි නිෂ්පාදනය කරනවා. ඒ වගේම දරුවනේ මේ ලැක්ටෝබැසිලස් බුල්ගරිකස් මගින් විශේෂයෙන්ම රසය ඇති කරන්න දායක වෙනවා යා. ලැක්ටෝබැසිලස් බුල්ගරිකස් රසය ඇති කරනවා. ඒ වගේම අර ස්ට්‍රෙප්ටෝකොකස් ඉන්නවනේ. මේක යා මේ ස්ට්‍රෙප්ටෝකොකස්ලා විශේෂයෙන්ම ක්‍රීම් ආකාර වයනයකුත් ඒ වගේම රසයත් ඇති කරන්න දායක වෙනවා. අපිට ඒකත් ලියන්න පුළුවන්. ලැක්ටෝබැසිලස් බුල්ගරිකස් මගින් රසයද ස්ට්‍රෙප්ටෝකොකස් මගින් ක්‍රීම් ආකාර වයනය හා රසයද ඇති කරයි. ලැක්ටෝබැසිලස් බුල්ගරිකස් මගින් රසයත් ඒ වගේම ස්ට්‍රෙප්ටෝකොකස් විශේෂ මගින් ක්‍රීම් ආකාර වයනය සහ රසයද ඇති කරනවා. ඒ වගේම දරුවනේ මේ චීස් නිෂ්පාදනයත් අපිට කිරි නිෂ්පාදනයට තේම ගන්න පුළුවන්. චීස් හදන්නේ මේ කිරි නිෂ්පාදන නිර්මාණය කරන ක්‍රියාවලිය මගින්මයි.
චීස් නිෂ්පාදනයට විශේෂයෙන්ම ස්ට්‍රෙප්ටෝකොකස් විශේෂ සහ පෙනිසීලියම් කියන අපි දන්නවා දිලීරයක්කයා ඒ අයව භාවිතා කරන්න පුළුවන්. අපිට ඒකත් ලියන්න පුළුවන්. චීස් නිෂ්පාදනය සඳහා ස්ට්‍රෙප්ටෝකොකස් විශේෂ හා පෙනිසීලියම් පෙනිසීලියම් විශේෂ දායක වේ. ඒ වගේම මේ ලැක්ටික් අම්ලයේ වාණිජව නිෂ්පාදනය කරනකොට විශේෂයෙන්ම චීස් බටර් නිෂ්පාදනවල අපද්‍රව්‍ය භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ විශේෂයෙන්ම සිද්ධ වෙන දේ තමයි ලැක්ටික් අම්ල පැසීම සිද්ධ කරනවා මේ ලැක්ටෝබැසිලස් කාණ්ඩ මගින්. අපිට ලියන්න පුළුවන් ඒක. ලැක්ටික් අම්ලයේ වාණිජ නිෂ්පාදනයේදී ලැක්ටික් අම්ලය වාණිජව නිෂ්පාදනයේදී ලැක්ටික් අම්ලයේ වාණිජව නිෂ්පාදනයේදී චීස් බටර් නිෂ්පාදනවල අපද්‍රව්‍ය භාවිතාවේ දැන් එතකොට ලැක්ටෝබැසිලස් බුල්ගරිකස් මගින් තමයි ලැක්ටෝස් පැසීම සිද්ධ කරන්නේ. ලැක්ටෝස් පැසීමෙන් ලැක්ටික් අම්ලය නිපදවන්නේ. ලැක්ටික් අම්ලය නිපදවයි. මෙන්න මේ කාරණා ටික තමයි දරුවෝ අපිට කිරි නිෂ්පාදනය පිළිබඳ විස්තර කරන්න තියෙන්නේ. ඔබ බලන්න කිරි නිෂ්පාදනයට අදාළ සෑම කාරණාවක්ම විෂය නිර්දේශයට අදාළව මම මගේ පිළිතුරට එකතු කරලා තියෙනවා. අපිට පිළිතුරු ලියන්න බෑ අඩු පිළිතුරු. භාග උත්තර ලියන්න බෑ. අපි ලියනවා නම් මේ වගේ අංග සම්පූර්ණ පිළිතුරු ලියන්න ඕනේ. ඉතින් ඒ සඳහා මේ උදාහරණ සියල්ලම මතක තියාගන්න ඕනේ. මේක අපිට ආයාසයකින් තොරව මතක තියාගන්න නම් වරින් වර බලන්න ඕනේ. ඒතර මේක අපිට පීඩනයක් වෙන්නේ නැහැ. මේ ශුද්ධ ජීවින්ගේ නම් පාඩම් කරගන්න එක හරි ගැටලුවක් නේ කියලා ළමයි කියනවනේ. එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ දරුවෝ. වරින් වර මේ විෂය කරුණු මෙනෙහි කරන්නට ඕනේ. ඒකට ඔබ කාල කළමනාකරණය කරගෙන ඒ වැඩපිළිවෙලක් හදාගත්තොත් හරිම ලේසි මේ විෂය කරුණු ගැඹුරු මතකයට යවන්න. හරි. එහෙමනම් කිරි නිෂ්පාදනය පිළිබඳව අපි සියලුම විස්තර කතා කරපු නිසා ඊළඟ කර්මාන්තයට අදාළ ප්‍රශ්නයට අපි යොමු වෙමු. 7 වෙනි ප්‍රශ්නය. කාබනික අම්ල පිළිබඳ විස්තර කරන්න. දරුවනේ කාබනික අම්ල නිෂ්පාදනය ගැනයි මේ ප්‍රශ්نين අහන්නේ අපෙන්. දැන් කාබනික අම්ල නිෂ්පාදනය කිරීමේදී විශේෂයෙන්ම පැසීමේ ක්‍රියාවලිය තමයි භාවිතා කරන්නේ. පැසීමේ ක්‍රියාවලිය මගින් තමයි කාබනික අම්ල නිෂ්පාදනය කරන්නේ. මෙතනදී උපස්තර විදිහට විශේෂයෙන්ම බීට්, උක්යුෂ, ඒ වගේම පැන් මණ්ඩි වගේ උපස්තර අපිට යොදා ගන්න පුළුවන්. ඒ වගේම මේ ක්‍රියාවලිය සඳහා ඇස්පර්ජිලස් නයිජ කියන දිලීරය තමයි භාවිතා කරන්නේ. එතකොට වාණිජමය වශයෙන් වැදගත් වන බොහෝ කාබනික අම්ල නිෂ්පාදනය පැසීමේ ක්‍රියාවලිය හරහා තමයි සිද්ධ වෙන්නේ. හරි අපි ලියමු. වාණිජමය වශයෙන් වැදගත් වන්නා වූ කාබනික අම්ල නිපදවීම පැසීම මගින් සිදුවේ. පැසීම මගින් සිදුවේ. මෙහිදී උපස්තර ලෙස බීට්, උක් හා පැන් මණ්ඩි
යොදා ගනි. දැන් උපස්තර විදිහට බීට්, උක්, පැන් මණ්ඩි වගේ උපස්තර තමයි යොදාගන්නේ. දැන් කාබනික අම්ල නිෂ්පාදනයේදී හොඳම උදාහරණයක් තමයි සිට්‍රික් අම්ලය. මේ සිට්‍රික් අම්ලයේ නිෂ්පාදනයේට සුක්‍රෝස් තමයි උපස්තර විදිහට යොදාගන්නේ. ඒ වගේ මේ ක්‍රියාවලිය සඳහා ඇස්පර්ජිලස් නයිජර් කියන දිලීරය භාවිතා කරනවා. පැසීම සිදු කරන්නේ ඇස්පර්ජිලස් නයිජර් දිලීරය මගිනි. සිට්‍රික් අම්ලය නිපදවන්නේ, මේක තමයි උදාහරණේ, සිට්‍රික් අම්ලය නිපදවන්නේ සුක්‍රෝස් ඇස්පර්ජිලස් නයිජර් මගින් පැසීමට ලක් කිරීමෙනි. මෙන්න මේ කාරණා තමයි අපිට කාබනික අම්ල පිළිබඳ විස්තර කිරීමේදී කියන්න තියෙන්නේ. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නයට යමු. 8 වෙනි ප්‍රශ්නේ, ලෝහ නිස්සාරණය පිළිබඳ විස්තර කරන්න. දරුවනේ, ශුද්ධ ජීවීන් උපකාරී කරගෙන අශුද්ධ ලෝහ වලින් අපිට වැදගත් ලෝහ, අපිට වටිනාකමක් තියෙන ලෝහ නිස්සාරණය කරගන්න, වෙන් කරගන්න පුළුවන්. මේ ක්‍රියාවලිය හඳුන්වන්නේ ශීරණය කියලා. මොකද්ද ශීරණය කියලා කියන්නේ? අපි ලියමු. ශුද්ධ ජීවීන් උපකාරී කරගෙන, ශුද්ධ ජීවීන් උපකාරී කරගෙන අශුද්ධ ලෝහ වලින්, අශුද්ධ ලෝහ කියලා අදහස් කරන්නේ සංශුද්ධ නැති ලෝහ. ඒ කියන්නේ තව තව දේවල් අපවිත්‍රකාරක මිශ්‍ර වෙලා තියෙන්නේ. එතකොට ශුද්ධ ජීවීන් උපකාරී කරගෙන අශුද්ධ ලෝහ වලින් වාණිජමය වශයෙන් වැදගත් ලෝහ නිස්සාරණය කර ගැනීම. ශීරණය නම් වේ. ශීරණය කියලයි මේ ක්‍රියාවලිය හඳුන්වන්නේ. දැන් විශේෂයෙන්ම බාල වර්ගයේ ලෝපස් වලින් තඹ නිස්සාරණය කර ගැනීම මේකට හොඳම උදාහරණයක්. ඒ වගේ බාල වර්ගයේ ලෝපස් වල විශේෂයෙන්ම යකඩ, සල්ෆර් වගේ මූලද්‍රව්‍ය අඩංගුයි. ඒවා අතරින් තඹ නිස්සාරණය කර ගැනීම මෙහිදී අපිට දක්වන්න පුළුවන්. මේක එක හොඳ උදාහරණයක්, අවස්ථාවක්. දැන් මේ සඳහා දායක වෙන විශේෂ බැක්ටීරියාවක් ඉන්නවා. ඒ තමයි තයෝබැසිලස් ෆෙරොක්සිඩන්ස්. තයෝබැසිලස් ෆෙරොක්සිඩන්ස් බැක්ටීරියාව අපිට යොදා ගන්න පුළුවන්. බාල වර්ගයේ ලෝපස් වලින් තඹ නිස්සාරණය මීට නිදසුන් වේ. සල්ෆර් හා යකඩ අඩංගු ලෝපස් භාවිතයෙන් තඹ නිස්සාරණය කර ගැනීමට බලන්න ශුද්ධ ජීවියා තයෝබැසිලස් ෆෙරොක්සිඩන්ස් දායක වේ. එතකොට සල්ෆර් සහ යකඩ අඩංගු ලෝපස් වලින්, ලෝපස් භාවිතයෙන් තඹ නිස්සාරණය කරගන්න තයෝබැසිලස් ෆෙරොක්සිඩන්ස් දායක වෙනවා. මේ ආකාරයෙන් 70%කට වඩා තඹ නිස්සාරණය කරගන්න පුළුවන්.
70%කට වඩා තඹ නිස්සාරණය කළ හැකි. දැන් මේ තඹ නිස්සාරණයට අමතරව යුරේනියම්, රත්රන්, කොබෝල්ට් වගේ ලෝහ නිස්සාරණයටත් මේ ශුද්ධජීවී ශීරණය භාවිතා කරන්න පුළුවන්. මීට අමතරව යුරේනියම්, රත්රන්, කොබෝල්ට් නිස්සාරණයටද ශුද්ධජීවී ශීරණය භාවිතා කළ හැකිය. ශුද්ධජීවී ශීරණය භාවිතා කරන්න පුළුවන්. එමනම් දරුවෝ අපි 8 වෙනි ප්‍රශ්නය සම්පූර්ණයෙන් සාකච්ඡා කරපු නිසා 9 වෙනි ප්‍රශ්නෙට යොමු වෙමු. දරුවනේ අපි 9 වෙනි ප්‍රශ්නයට එළඹෙමු. විටමින් නිෂ්පාදනය පිළිබඳ විස්තර කරන්න. කොහොමද ශුද්ධජීවීන් මේකට බලපාන්නේ කියන එක. දැන් මිනිස් ආහාර පරිපූරක ලෙස ලාභදායී විටමින් ප්‍රබව අපිට ශුද්ධජීවීන්ගෙන් නිෂ්පාදනය කරගන්න පුළුවන්. ආහාර පරිපූරක සඳහා ලාභදායී විටමින් වර්ග ශුද්ධජීවීන්ගෙන් නිෂ්පාදනය කරගන්න පුළුවන්. දැන් මෙතන විටමින් කීපයකට උදාහරණ දෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විටමින් C. විටමින් C නිෂ්පාදනය කරගන්න ඇසිටෝබැක්ටර්ගෙන් අපිට පුළුවන්. ඇසිටෝබැක්ටර් කියන බැක්ටීරියාව මගින්. රයිබෝෆ්ලේවින් විටමින් B2 කියලාත් එයාව හඳුන්වනවා. රයිබෝෆ්ලේවින්. රයිබෝෆ්ලේවින් අපිට විශේෂයෙන්ම දිලීර මගින් පැසීමේ ක්‍රියාවලියෙන් නිෂ්පාදනය කරගන්න පුළුවන්. දිලීරවල පැසීමේ ක්‍රියාවලිය මගින් නිස්සාරණය කරගන්න ලබා ගන්න නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ වගේම B12 කොබැල්මින් කියන විටමීනය මේ විටමීනය නිපදවා ගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් ප්‍රොපියොනි බැක්ටීරියම් කියන බැක්ටීරියාව හරහා ඒ වගේම සියුඩෝමොනාස් කියන බැක්ටීරියා විශේෂය මගිනුත් මේ B12 නිෂ්පාදනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ උදාහරණ තමයි අපි ලියන්න ඕනේ මේ යටතේ. එතකොට මිනිස් ආහාර පරිපූරක ලාභදායී විටමින් ප්‍රබව ශුද්ධජීවී ප්‍රබව වලින් නිපදවා ගත හැකිය. උදාහරණයක් විදිහට විටමින් B12 මේ විටමින් B12 අපිට නිස්සාරණය කරගන්න නැත්නම් නිෂ්පාදනය කරගන්න පුළුවන් විශේෂයෙන්ම කාගෙන්ද සියුඩෝමොනාස් විශේෂ සහ ප්‍රොපියොනි බැක්ටීරියම් විශේෂ මගින්. සියුඩෝමොනාස් ප්‍රොපියොනි බැක්ටීරියම් සියුඩෝමොනාස් විශේෂ සහ ප්‍රොපියොනි බැක්ටීරියම් විශේෂ මගින් තමයි විටමින් B12 නිෂ්පාදනය වෙන්නේ. දැන් අපි ගත්තොත් රයිබෝෆ්ලේවින් B2 කියන කෙනා දිලීර මගින් පැසීමෙන් තමයි නිස්සාරණය කරගන්නේ නිෂ්පාදනය කරගන්නේ. රයිබෝෆ්ලේවින්. ඊළඟට විටමින් C. විටමින් C නිපදවන්නේ ඇසිටෝබැක්ටර් මගින්. ඒ අනුව දරුවනේ බලන්න මිනිස් ආහාර පරිපූරක සඳහා ලාභදායී විටමින් ප්‍රබව අපිට ශුද්ධජීවී ප්‍රබව වලින් නිෂ්පාදනය කරගන්න පුළුවන්. උදාහරණ ටික දැනගන්න ඕනේ. විටමින් B12 නිෂ්පාදනය කරගන්න පුළුවන් සියුඩෝමොනාස් විශේෂ ප්‍රොපියොනි බැක්ටීරියම් විශේෂ භාවිතා කරලා. රයිබෝෆ්ලේවින් කියන විටමිනය අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් දිලීර මගින් සිදු කරන පැසීමේ ක්‍රියාවලිය හරහා. ඒ වගේම අවසාන වශයෙන් විටමින් C අපිට ඇසිටෝබැක්ටර් කියන බැක්ටීරියා කාණ්ඩය හරහා නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ අනුව විටමින් නිෂ්පාදනය පිළිබඳවත් අපි සාකච්ඡා කළා.
අපිට ඊළඟට 10 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. අපි එහෙනම් 10 වෙනි ප්‍රශ්නෙට යමු. මොකක්ද ඒකෙන් අහලා තියෙන්නේ? දරුවෝ 10 වෙනි ප්‍රශ්නේ තමයි එන්නත් නිෂ්පාදනය. ඒ පිළිබඳව විස්තර කරන්න කියනවා. දැන් විවිධ රෝග සඳහා සක්‍රීය ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේදී වාණිජමය වශයෙන් වැදගත් එන්නත් නිෂ්පාදනයේට ශුද්ධ ජීවීන්ගේ විවිධ ප්‍රතිදේහ ජනක භාවිතා කරනවා. එවැනි එන්නත් අද වන විට ජාන ඉංජිනේරු විද්‍යාවෙන් පවා නිපදවලා තියෙනවා. හොඳම උදාහරණ හෙපටයිටිස් B එන්නත. හෙපටයිටිස් B එන්නත. ඕක ගැන අපිට මුලින්ම ලියන්න පුළුවන්. හරි? රෝග සඳහා සක්‍රීය ප්‍රතිශක්තිකරණයට වාණිජමය වැදගත් එන්නත් විවිධ ප්‍රතිදේහ ජනක මගින් නිපදවා ඇත. අද වන විට ජාන ඉංජිනේරු විද්‍යාව මගින්ද මෙවැනි එන්නත් නිපදවා ඇත. උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් හෙපටයිටිස් B එන්නත මේකට හොඳම උදාහරණයක්. හෙපටයිටිස් B එන්නත මේ සඳහා හොඳම නිදසුනක් වෙනවා. ඒ වගේම අක්‍රීය ප්‍රතිශක්තිකරණය සඳහා විවිධ ප්‍රතිදේහ ජනකවල සැකසුම් වාණිජමය සැකසුම් විශේෂයෙන්ම භාවිතා කරනවා. අපිට ඒකත් ලියන්න පුළුවන්. අක්‍රීය ප්‍රතිශක්තිකරණය සඳහා විවිධ ප්‍රතිදේහ ජනකවල වාණිජමය සැකසුම් භාවිතාවේ වාණිජමය සැකසුම් භාවිතාවේ. දැන් මේ සඳහා උදාහරණ විදිහට අපිට කියන්න පුළුවන් කීපයක් තියෙනවා. ජල බීතිකාවට එරෙහි ඉමියුනොග්ලොබියුලින් පිටගැස්මට එරෙහි ප්‍රතිදූලක ගන්න පුළුවන්. ලියමු. උදාහරණ විදිහට ජල බීතිකාවට එරෙහිව ඉමියුනොග්ලොබියුලින් පිටගැස්මට එරෙහි ප්‍රතිදූලක ඒ වගේම බොටියුලිනසම් දූලක ගන්නත් පුළුවන්. බොටියුලීනියාවට එරෙහි බොටියුලිනසම් දූලක ගන්නත් පුළුවන්. එහෙනම් දරුවනේ එන්නත් නිෂ්පාදනය සම්බන්ධයෙන් මෙන්න මේ කාරණා ටික තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ අනුව කර්මාන්ත හා සම්බන්ධ ශුද්ධ ජීව විද්‍යාවේ ප්‍රශ්න සාකච්ඡා කරන කොටසේ එක පරිච්ඡේදයක් මම මෙයින් අවසන් කරනවා. නමුත් අපේ ප්‍රශ්නාවලිය තවමත් අවසන් නැහැ. අපි තවත් පරිච්ඡේදයකින් තවත් අලුත්ම ප්‍රශ්න කීපයක් සාකච්ඡා කිරීමට නියමිතයි. ඉතින් එහෙමනම් අපි මේ පරිච්ඡේදයෙන් නැවත මුණ ගැහෙමු. ඔබට සුබ දවසක්.